දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට ප්‍රකාශ කරන අතර මේ වෙලාවේ මම කැමති මේ වීඩියෝ එක තුලින් ඔබට අන් අයට සමාව දීම ගැන කතා කරන්න. දේව වචනේ කොච්චර අපිට සමාව දෙන්න කියලා අපිව ධෛර්යමත් කරනවද? දේව වචනේ කොයි ආකාරයේද අපිට සමාව දෙන්න උගන්වලා තිබෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ කිහිපයක් සමාව දීම ගැන ඔබට උගන්වන්නට, ඔබට කතා කරන්නට. ඉතින් අද මම පළවෙනි කොටස වශයෙන් තෝරාගෙන තිබෙනවා අන් අයට සමාව දීම ගැන කතා කරන්න දෙවනි කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පදය සහ 11 වෙනි පදය. දෙවනි කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පදය සහ 11 වෙනි පදය මම කියවන්නම්. නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් කමා වෙමි. මම යමක් ගැන කමා වීම නම් එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ඊට පස්සේ 11 වෙනි පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ. ආමෙන්. මේක ඉතාමත්ම බලවත් පදයක්. මගේ ජීවිතේ අවුරුදු ගාණක් මේ බයිබල් පදය මට මඟ පෙන්වලා තිබෙනවා. මට ශක්තිය දීලා තිබෙනවා. සමාව දෙන්න එකිනෙකාට සමාව දීලා සමාව අරගෙන ඉදිරියට ගමන යන්න මේ පදය මට සෑහෙන ශක්තියක් වෙලා තිබෙනවා. මම මේ පදය ඔබට උගන්වන්නට කැමතියි. මේක කියනවා පවුල් තුමා මේ යම්කිසි දෙවනි කොරින්ති සභා පසුබිම අතර සිදුවුණු යම්කිසි සිද්ධියක් තුලින් ඔහු සදාකාලික ප්‍රතිපත්තියක් නැත්නම් සමාව දීම ගැන දේව ධර්මික ප්‍රතිපත්තියක් අපිට උගන්වනවා. ඔහු කියනවා මම කමා වෙනවා නම් කමා වෙන්නේ පළවෙනි හේතුව ඔහු කියනවා සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. මම නැවත කියන්නම් මම සමාව දෙන්නේ වෙන මුකුත් හින්දා නෙමෙයි සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ආමෙන්. සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. මොකද ඒකට හේතුව මම කියන්නම්. පළවෙනි හේතුව ඒකයි යක්ෂයා අප කෙරෙහි වාසි නොලබන පිණිස. දෙවෙනි එක කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේහි නුඹලා උදෙසාය. දෙවෙනි එක මම මේ පදේ මම කොටස් දෙකකට කඩලා මේ කරුණු තුන පෙන්නනවා. පළවෙනි එක තමයි මම සමාව දෙන්නේ සාතන් මගෙන් වාසි නොලබන පිණිස, අපෙන් වාසි නොලබන පිණිස. සහ දෙවනි කරුණු ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ තමයි මම අනිත් අයට සමාව දෙන්නේ. මම සමාව දෙන්නේ ඇයි? මම ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ සිටින නිසා. තුන්වෙනි කරුණ තමයි මම සමාව දෙන්නේ නුඹලා උදෙසාය කියලා කියනවා. නැත්තම් අනිත් කෙනා උදෙසාය. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මම අනිත් එක්කනා උදෙසා ඔහුගේ ප්‍රයෝජනයට නැත්තම් ඔහුගේ උපකාරයට ඔහුට උපකාරයක් වෙන පිණිස මම සමාව දෙනවා. පැහැදිලිද? පළවෙනි කරුණ පෞතුමා කියනවා යක්ෂයා වාසි නොලබන පිණිස. දෙවෙනි එක මම සමාව දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අනිත් අයට ශක්තියක් වන පිණිස. අනිත් අයට මම සමාව දෙනකොට ඒක ඔහුට ලොකු රුකුලක් වෙන්නට යනවා. ඒක අපේ පවුලට ලොකු රුකුලක් වෙන්නට යනවා. අපේ සභාවට ලොකු රුකුලක්, ලොකු ශක්තියක් වෙන්නට යනවා. ඉතින් පළවෙනි කරුණ කියනවා මම සමාව දෙන්නේ ඇයි දන්නවද? යක්ෂයා වාසි නොලබන පිණිස. අද ගොඩක් අයගේ පවුල්වල, ගොඩක් සභාවන් වල, ගොඩක් සමාගම් තුල යක්ෂයා වාසි ලබමින් සිටිනවා. යක්ෂයා වාසි ලබනවා කියලා ඔබ අහයි. කොහොමද යක්ෂයා වාසි ලබන්නේ? යක්ෂයා වාසි ලබන්නේ එකිනෙකා අතර තිබෙන ගැටුම් නිසා, එකිනෙකා අතර තිබෙන අසමගිය නිසා, එකිනෙකා අතර සිදුවුණු බෙදීම් කැඩීම් වලට ඔබ තවම සමාව නොදුණු නිසා යක්ෂයාට වාසිය තිබෙනවා. දැන් 11 වෙනි පදයේ අන්තිම කොටස කියනවා මක් නිසාද ඔහුගේ උපායවල්. කවුද මේ ඔහු? ඔහු කියන්නේ යක්ෂයා. කියනවා ඔහුගේ උපායවල්, එහෙමත් නැත්නම් යක්ෂයාගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේය. ප්‍රේමවන්තිනි, මම ඔබට කියන්න කැමතියි කිතුණුවෙක් නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන ගෝලයෙක් නම් ඔබ යක්ෂයාගේ සැලසුම් දැනගෙන සිටින්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේට ඔබ ගැන අනර්ග සැලසුමක් තිබෙනවා. ඒක නුඹේ ඇහැට පෙනිලා නැහැ, ඔබේ හදවතට පැමිණිලා නැහැ, නුඹේ කන් වලට ඇහිලා නැහැ. ඒක ඉතාමත්ම අනර්ග සැලසුමක් ඔබේ ජීවිතය ගැන දෙවියන් වහන්සේට තිබෙනවා. සුද්ධාමයන් වහන්සේ ඒක ඔබට එළිදරව් කරන සේක්වා. ඒ වගේම අමතක නොකරන්න යක්ෂයාටත් සැලසුමක් තිබෙනවා, උපායක් තිබෙනවා. අපි දන්නවා දේව වචනේ යක්ෂයාගේ සැලසුම සොරා එන්නේ සොරකම් කරන්නත්, මරන්නත්, නැති කරන්නත්, විනාශ කරන්නත් කියලා අපි දන්නවා. යක්ෂයාගේ උපායවල් අප නොදැන සිටිනවා නොවේ. පෞතුමා කියනවා යක්ෂයාගේ උපායවල් ඔබ දැනගෙන සිටිය යුතුයි. උදාහරණයකට
ඔබ හිතලා බලන්න ඔබේ ගෙදරට අද රාත්‍රියේ හොරෙක් කඩා පනිනවා කියලා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ ඔබ සැප නින්දේ හොඳට කාලා නිදාගෙන සුවබර නින්දේ ඉන්නකොට අලංකාර හීනයකුත් බල ඉන්නකොට හොරෙක් ඔබේ දොර කඩලා ඔබේ ජනේලේ කඩලා හෝ ඇතුළට රිංගලා ඔබේ කාමරයට ඇවිල්ලා ඔබේ කබඩ් එක කඩලා ඔබේ ලාච්චුව කඩලා ඒකේ තියෙන රත්තරන් බඩු සල්ලි ෆෝන් ඔක්කොම අරන් යනවා ඔබ දන්නේ නැහැ. ඇයි ඔබ දන්නේ නැහැ අද හොරෙක් එනවා කියලා ඔබ දන්නේ නැහැ. නමුත් කල්පනා කරලා බලන්න ඔබට බැරි වෙලාවක් දැනගන්න ලැබුණොත් අද රෑ ඔබේ ගෙදර කඩන්න හොරු ප්ලෑන් කරනවා කියලා. හොරෙක් අද රෑ මේ වෙලාවට ඉස්සරහ දොරෙන් එහෙමත් නැත්නම් පිටිපස්ස දොරෙන් නැත්නම් අර බැම්මෙන් මේ ජනේලෙන් ඔබේ ගේ ඇතුළට පනින්න සැලැස්මක් තිබෙනවා කියලා ඔබ දැනගෙන හිටියොත් කාටද වාසි? ඔබ සොරාගේ උපාය දැනගෙන සිටීමෙන් සොරාට අවාසි වෙන අතර ඒක ඔබට වාසියක් සිදු වෙන්නට යනවා. ඒ නිසායි පෞතුමා මේ පදේ කියන්නේ මම කමාවී තිබෙන්නේ යක්ෂයා නැත්නම් සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ආමෙන්. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පවුලට ඔබේ මිත්‍රයන්ට ඔබේ සහෝදරයන්ට සභාවට නායකයන්ට ඔබ සමාව දිය යුතුයි. ඔබේ ගෝලයන්ට වෙන්න පුළුවන් ඔබ සමාව දිය යුතුයි. ඇයි දන්නවද සමාව දෙන්නේ? සමාව දීමෙන් යක්ෂයා වාසි ලබන්නේ නැහැ. ඇයි දන්නවද අපි සමාව දෙන්නේ? අපි දන්නවා යක්ෂයාගේ ප්ලෑන් එක මොකක්ද කියලා. යක්ෂයාගේ ප්ලෑන් එක ඇවිල්ලා විනාශ කරන එකයි. ඇවිල්ලා පවුල කඩන එකයි, සභාව බෙදන එකයි, සොරකම් කරන එකයි. යක්ෂයාගේ සියලු සැලසුම් සම්පූර්ණ වෙනවා ඔබයි මමයි. ඔහුගේ යක්ෂයාගේ සැලසුම් නොදැන ක්‍රියා කරොත් පෞල්තුමා අපිව ධෛර්යමත් කරනවා යක්ෂයාගේ ප්ලෑන් එක දැනගෙන ඔබ ප්ලෑන් එක දන්න නිසා සැලැස්ම දන්න නිසා සමාව දෙන්න. ඔබ සමාව දුන්නොත් කවදාවත් ඔබේ ජීවිතයෙන් ඔබේ පවුලෙන් යක්ෂයා වාසි ලබන්නේ නැහැ. ආමෙන්. ඊට පස්සේ මේ බයිබල් පදයේ කියනවා 11 වෙනි පදේ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේ නිසා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ තමයි අපි එකිනෙකාට සමාව දිය යුත්තේ. අපි අනිවාර්යෙන් එකිනෙකාට සමාව දිය යුත්තේ එසේ. මොකද එපීස පොතේ හොඳට බලන්න. එපීස පොතේ මම නැවත ඔබට එක්කන් යනවා. එපීස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි පද. මේක හොඳට ඔබ දන්න බයිබල් පදයක්. මේක කියනවා කෝප වුණත් පවු නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. මේක කියනවා කෝප වුණත් පවු කරන්න එපා. ඉර බහින්න කලින් මේ රණ්ඩුව නැත්තම් මේ බෙදීම මේ කැඩීම මේ ආරවුල සිත් බිඳීම හදාගන්න සමාව දෙන්න සමාව ඉල්ලගන්න ඉර බහින්න කලින් මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න. මොකද දන්නවද ඊළඟ පදයේ කියන 27 වෙනි පදේ යක්ෂයාට ඉඩ නොදෙන්න. බැරි වෙලාවත් ඔබ චිත්තකම සමග බෙදීම සමග සමාව නොදීම සමග තරහකින් ඔබ නින්දට ගියොත් මේක ඒ බැක්ටීරියා එකකටත් වඩා භයානකයි. ඊළඟ දවසේ යක්ෂයා ඒක දෙගුණ තෙගුණ කරන්න පුළුවන්. කුඩා දෙයකින් ඔබ ප්‍රශ්නයක් ඇති වෙන්නට ඇති. නමුත් ඔබ සමාව නොදුන්න නිසා බයිබලයේ කියනවා ඉර බහින්න කලින් ඔබ ප්‍රශ්නේ හදාගන්න කියලා. ඔබ ඒ වචනයට අනුගත නොවුණු නිසා යක්ෂයාට ඉඩ ලැබෙනවා. යක්ෂයාට වාසිය ලැබෙනවා. ඒ දන්නවද ඔබ යක්ෂයාගේ ප්ලෑන් එක නොදැන සමාව නොදී ඉන්න නිසා යක්ෂයාට වාසිය. ඔබ යක්ෂයාට ඉඩ දීලා 27 පදයේ කියනවා මම සමාව දෙන්න කියලා කියන්නේ ඒ දන්නවද? ඔබ සමාව දුන්නොත් යක්ෂයාට ඉඩ නොදෙන නිසා. ඒ කියන්නේ සමාව නොදුන්නොත් ඔබ යක්ෂයාට ඉඩ දෙනවා. ඔබේ ජීවිතෙත්, ඔබේ පවුලෙත්, ඔබේ සභාවෙත් සම්පූර්ණ විනාශයකට යක්ෂයාගේ පාලනයට ඔබ බාර දෙනවා. ආමෙන්. ඉතින් මම කිව්වා මේ මම සමාව දීම තුලින් ඒක නුඹලා උදෙසාය කියලා 2 කොරින්ති 2 වෙනි පරිච්ඡේදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ නුඹලා උදෙසාය. ඉතින් මම එකිනෙකාට සමාව දෙනකොට මම ඔබට සමාව දෙනකොට යක්ෂයාට ඔබයි මායි අතර වාසි ලබන්න බෑ. ඒක ඔබටත් උපකාරයක්. ඒක මටත් උපකාරයක්. ආමෙන්. ඒ නිසා ඔබ අදම තීරණයක් ගන්න. ඔබ සමාව දෙන්න. මොකද යක්ෂයාට ඉඩ දෙන්න බෑ ඔබේ ජීවිතේ, ඔබේ පවුලේ, ඔබේ සභාවත් එක්ක සෙල්ලම් කරන්න. ඊට පස්සේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මේක මම ආසම කොටස. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපි සමාව දිය යුතුයි. ඔබ දන්නවද වැරදි කරනවා අපි මිනිස්යන් හැටියට අපි මිනිසුන්ව හිත රිදවනවා අපේ වැරදි වචන එනවා වැරදි ක්‍රියාවන් අපෙන් වෙනවා.
අපේ අතින් වැරදි පාපයන් සිදු වෙනවා. අපි දෙවියන් වහන්සේගේ ඉදිරියෙන් සමාව ඉල්ලන ඔබ දන්නවද? අපිට සමාව දීම කියන කොටසට එනකොට අපිට දෙවියන් වහන්සේගේ වචනේ මිම්මක් දීලා තියෙනවා. මේ මිම්මට තමයි අපි සමාව දෙන්න ඕනේ. ඒ මිම්ම මොකද්ද දන්නවද? මම ඒකට කියනවා දිව්‍යමය මිම්මක් කියලා. දිව්‍යමය ඉහළම මිම්මක් තමයි සමාව දීමේදී ඔබයි මමයි අනුගමනය කළ යුත්තේ. එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ එපිස 4 ඒ කොටසෙම 32 වෙනි පදයේ කියනවා නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. මම නැවත කියන්න ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. මොකක්ද මිම්ම? මේ මිම්ම තමයි මම ඔබ එකිනෙකාට සමාව දිය යුත්තේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි සමාව දුන්න ඒ මිම්මටම. ඒ මිම්මටම කිසිම අඩුවක් නැතුව කිසිම අඩුතාක්සේරුවක් කරන්නේ නැතුව එතනින් පහත් මිම්මක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ මටයි ඔයාටයි ඔබේ සහෝදරයාට ඔබේ පවුලට දෙවියන් වහන්සේ දුන්න සමාවේ ඒ මිම්මටම අපි අන්නයට සමාව දෙන්න ඕනේ. ආමෙන්. මේක මම නැවත මේ පදය කියන ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම ඒ වගේම ඒ මිම්මටම ඒ ගැඹුරටම ඒ ප්‍රේමයෙන් ඔබ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. මම ඔබ ධෛර්යමත් කරනවා. මම දන්නේ නැහැ මේ කාලේ ඔබේ ජීවිතය ඔබේ පවුල ඔබේ සභාව ඔබේ මිත්‍රයන් ඔබේ රැකියා කරන සාන මොන වගේ දේවල් වෙනවද කියලා. මම ඔබ ධෛර්යමත් මම තවත් මින් ඉදිරියට සමාව දීම ගැන වචන කිහිපයක් ඔබ ඉදිරියට ගේන්න කැමතියි. මේ වෙලාවේ මම ඔබට ධෛර්යමත් කරනවා. ඔබයි මමයි යක්ෂයාගේ සැලසුම් දන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේටත් අනර්ග සැලැස්මක් තිබෙනවා ඔබගේ පවුලේ ඔබගේ ජීවිතේ ඔබගේ සභාව තුල කරන්නට. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්ම දැනගෙන යක්ෂයාගේ සැලැස්ම නොදැන යක්ෂයාගේ උපායට ඔබයි මමයි වැටුනොත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අපේ ජීවිතේ සම්පූර්ණ නොවන ලෙස ඔබයි මමයි වග කියන්න වෙනවා. ඒ නිසා මම ඔබව ධෛර්යමත් කරනවා. යක්ෂයාගේ සැලැස්ම ඔබ අද දන්න නිසා ඔහුගේ සැලැස්ම ඔබව විනාශ කරන්නයි, ඔබේ පවුල කඩන්නයි, ඔබේ සමාදානය නැති කරන්නයි, හොරකම් කරන්නයි, මරන්නයි, නැති කරන්න තමයි යක්ෂයාගේ සැලැස්ම. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නමුත් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ පැමිණුනේ ඔබට ජීවනය අධික ලෙස දෙන්නයි. ඒ නිසා ඔබ සමාව දිය යුත්තේ යක්ෂයා ඔබේ ජීවිතේත්, ඔබේ පවුලෙත්, ඔබේ සභාවෙත් වාසි නොලබන පිණිසයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක.